ඒතං බුද්ධාන ශාසනං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවාර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි. ඒතම් බුද්ධානුශාසනං සාකච්ඡා මාලාවේ පංචස්කන්ධය විග්‍රහ කරන තැන වේදනාස්කන්ධයෙහි අපි කොටස් දෙකක් මීට ප්‍රථමයෙන් විග්‍රහ කරගත්තා. ඒ තමයි මේ වේදනා කියන්නේ මොකක්ද කියන කාරණය. මේක තුල ඔබට ඔබේ මතකය දිව යනවා නම් සාමිස වේදනාව, ඒ සාමිසවල සැප වේදනාව, දුක් වේදනාව, නොදුක් නොසූ වේදනාව, ඒ කාම ලෝකයට අදාළ වෙන, ඒ කියන්නේ දේව, මනුස්ස, සතර අපාදී, ඒ වගේම නිරාමිස සැප වේදනාව, නිරාමිස දුක් වේදනාව, නිරාමිස උපේක්ෂා වේදනාව. එනම් ප්‍රථම අධ්‍යාන, ද්විතීක අධ්‍යාන, තෘතීක අධ්‍යාන කියන නිරාමිස සැප වේදනාවත්, කවද්දෝ මම අරිහත් ඵලයේ සාක්ෂාත් කරන්න කියන නිරාමිස දුක් වේදනාවත්, චතුර්ථ අධ්‍යානයේ සා ආකාසඤ්ඤායතන, විඥානංචායතන, ආකින්ඤංචායතන, නේව සංඥානා සංඥායතන කියන මේ නිරාමිස උපේක්ෂා වේදනාව පිළිබඳවත් අපි චූල වේදල්ල සූත්‍රයට අනුව විග්‍රහ කරගත්තා. දැන් මේ කාරණය තුළ අපි වේදනාව කොහොමද, වේදනාව මොකක්ද කියන කාරණය අපි සාමිස නිරාමිස ආදීන් මේ 31 තලයට අදාළව අපි විග්‍රහ කරගත්තා. දැන් අපි බලන්න ඕන පින්වතුනි, මෙන්න මේ වේදනාවන් හමුවේ අපි කොහොමද ඒ වේදනාවන්හි හේතු හදාගන්නේ? ඒ කියන්නේ වේදනාව සමුදය කරගන්නේ කොහොමද කියලා. දැන් මේ සමුදය කරගන්න තැන, එනම් ආර්ය දුකට හේතුව හදාගන්න තැන අපිට තේරෙන්න ඕන, දැන් ඔන්න නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා අපිට අවිද්‍යාවක් ගොඩ නැගෙනවා. මේක අඥානකමක්. මේ අඥානකම ගොඩ නැගෙන්නේ කුමක් ආරම්භයාද? එක්කෝ සාමිස සැපක් දුකක් උපේක්ෂාවක්, එහෙමත් නැත්නම් අපි කලින් සඳහන් කරපු නිරාමිස සැපක් දුකක් උපේක්ෂාවක් හමුවේ. එතකොට අපිට එහි සමුදය වෙන ආකාරයත්, ඒ වේදනා නිරෝධ කරගන්න ආකාරයත් අපිට තේරෙන්න ඕන. කොහොමද නිරෝධ කරගන්නේ? මේ සාමිස සැප දුක උපේක්ෂාවලත් නිරාමිස සැප දුක උපේක්ෂාවලත් අපි රෝන්දේ ගහන එකෙන් නික්මෙන්න ඕන. කොහොමද රෝන්දේ ගහන්නේ? නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. ඒකෙන් නික්මෙන්නේ කොහොමද? අනිච්චයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා දැකලා. මේක දැන් අපිට හිතෙන එකක්ද?
මේක කොහොමද අපි දැනගත්තේ? මේකට කදිම නිදර්ශනයක් සපයනවා දීඝනිකායේ 2 කියන ත්‍රිපිටක පොත් රත්නේ. මගේ මතකය නිවැරදි නම් මහා සතිපට්ඨාන සූත්‍රය 436 වෙනි පිටුවේ. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි කවුරුත් දන්න සතර සතිපට්ඨානයේ වඩන හැටි විග්‍රහ කරන තැන ඔබට මතක ඇති කායानुපස්සනාවට පස්සේ විග්‍රහ වෙන්නේ වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවත් විග්‍රහ වෙනවා. මෙන්න මෙතන වේදනානුපස්සනාව හරි විශේෂයි. මේ අපි මේ සාකච්ඡා කළ කොටසට මනාව සම්බන්ධ වෙන හින්දා. ඒකින්ද මම පුංචි විග්‍රහයක් කරන්නම්. කොහොමද මේ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව අපි කතා කරපු පංචස්කන්ධයේ වේදනාවට ගැලපෙන්නේ කොතනින්ද කියලා පටන් අරගෙන ඒ වේදනානුපස්සනාව තුල කොහොමද ආර්ය දුකට හේතුව හදාගන්නේ, කොහොමද ආර්ය දුක නිරෝධ කරගන්නේ කියන කාරණාව අපි තෝරාගමු. මෙන්න මෙතනදී වේදනාව හමුවේ සමුදයත් නිරෝධයත් දකින්නවා කියන්නේ උදය දකින්නවා වය දකින්නවා. ඒ උදේ වය ඥානය කියන අනිච්ච ඥානය මෙතන පසක් කරගන්නට අනුපස්සනාවට ඔබට පිළිඹුවන්නට මේ කාරණේ ඊ타මත්ම බෙහෙවින් උපකාරී වෙන බව මම සිහිපත් කරන්න ඕන. ඉතින් අපි තෝරා ගනිමු අපි කතා කරපු වේදනාවත් වේදනානුපස්සනාවත් සතර සතිපට්ඨානයට අනුව කොහොමද ගලපන්නේ කියලා. දැන් අපි දන්නවා පින්නතුනි කායානුපස්සනාව මේ සාමාන්‍ය භාවිතා කරන කායානුපස්සනාව නැත්නම් ඔක කායානුපස්සනාව කියලාත් කියනවා. ඊළඟට වේදනානුපස්සනාව නැත්නම් ඔක කියන වේදනාසු වේදනානුපස්සනාව. ඒ වගේම චිත්තානුපස්සනාව. චිත්තේ චිත්තානුපස්සනාව කියලාත් කියනවා. අවසානයේ ධම්මානුපස්සනාව. මෙන්න මේ කොටසෙන් පින්නතුනි මුළු 31 තලයේම සමස්ත ලෝකේම විග්‍රහ වෙන්න ඕන. 31 තලයේම. ඒ කියන්නේ අනුපස්සනා කොටස අතහැරලා ඊතුරු කාය වේදනා චිත්ත ධම්ම වලින් මුළු ලෝකේම විග්‍රහ වෙන්නට ඕන. අපි බලමු මේක කොහොමද විග්‍රහ වෙන්නේ කියලා. ඔන්න ඔබට පෙන්වන්න. අපි ස්කන්ධ පහ කතා කරනකොට මුලින්ම පෙන්නවා විඥානය. ඒ තමයි චිත්ත. චිත්ත අනුපස්සනාවට ගන්න ඕනේ විඥානය ගැන. ඊළඟට අපි කතා කරා සංකාර සහ සංඥා. ඒ දෙක විග්‍රහ වෙන්නේ මෙන්න මේ ධම්ම කියන කොටසට. මොනවද? සංඛාර සහ සංඥා. ඊළඟට වේදනාව තියෙන්නේ කොතනද? මෙන්න මේ වේදනානුපස්සනාව කියන කොටස. ඊළඟට රූපය කියන කොටස විග්‍රහ කරගන්න පුළුවන් කායानुපස්සනා කොටසට. දැන් මේකට අනුව අපිට බොහොම පැහැදිලි රූප ඊළඟට වේදනා ධම්මානුපස්සනාවේ ධම්මවල සංඥා ඒ වගේම සංඛාර අවසානයේ චිත්තවල විඥාන. මේක චිත්ත මේ දෙක ධම්ම මේක වේදනා මේක කාය. එතකොට ওই විදිහට අපිට සමස්ත පංචස්කන්ධයම මේ කාය වේදනා චිත්ත ධම්ම වලින් විග්‍රහ කරගන්න පුළුවන්. අපේ අද දවසේ
මාතෘකාව වෙන්නේ මෙන්න මේ වේදනා කොටස. එහෙනම් අපි බලන්න ඕන මේ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව කියන කොටස. අපි දීඝනිකාය දෙකේ 436 පිටුවෙන් ආරම්භෙන ඒ වේදනානුපස්සනාව තියෙන ඇත්තටම 460 වෙනි පිටුවේ මුලින් කායානුපස්සනාව විග්‍රහ වෙන හින්දා දීර්ඝ වශයෙන් මේකේ අපි බලමු කොහොමද මේ සාමිස වේදනා, නිරාමිස වේදනා සහ එහි තියෙන උදේවැය ඥානෙ නැත්තම් සමුදය නිරෝධය දකින්නේ ඒ ටික අපි බොහොම දල වශයෙන් කතා කරන්නට උත්සාහ කරමු. වේදනානුපස්සනාව. කතඤ්ඤ භික්ඛවේ භික්ඛු භික්ෂුවට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ වේදනාවේ වේදනානුපස්සී විහෙරති කුමක්ද? එතකොට මේ වේදනාවක් ගැන කතා කරන්නේ එහි වේදනාව අනුපස්සනාව කරන්නේ කොහොමද? මේ අනුපස්සති කියන වචනේ හරි වැදගත්. ඔබ සමහරට මේක අහලා ඇති. අනුපස්සනා කරනවා කියන්නේ අනිච්චතෝ අනුපස්සතිනෝ නිච්චතෝ දුක්ඛතෝ අනුපස්සතිනෝ සුඛතෝ අනත්තතෝ අනුපස්සතිනෝ අත්තතෝ. ඔය විදිහට තමයි අනුපස්සනා කරන්නේ. කුමක්ද මේ අනුපස්සනා කරන්නේ? වේදනාවයි අනුපස්සනා කරන්නේ. එතකොට කතඤ්ඤ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේකේ මේ පළවෙනි වේදනා දෙවෙනි වේදනා කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මොකද වේදනා 1 වේදනා 2 එහෙම එකක් නැහැ. වේදනාව මුළු ලෝකෙටම එකයි. ඒක සාමිස වේදනාව එක්ක නිරාමිස වේදනාව. ඒ වේදනාව අනුපස්සනා කරන හැටි තමයි දෙවෙනි වචනයෙන් මතු කරලා කියන්නේ. ඒක නිසාම තමයි සමහර තැන්වල මේක වේදනානුපස්සනාව කියලා තනි වචනෙන් තියෙන්නේ. නැත්නම් ඒක ගලපන්න බැරි වෙනවා. ඉතින් තවදුරටත් මේක කිව්වොත් ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ. සුඛං වේදනං වේදියාමීති පජානාති. මේක කියන්නේ සුඛ වේදනාවක් තියෙනවා. සුඛ වේදනාවක් යයි පජානාති වෙනවා. මේ වචනේත් හරි වැදගත්. මේක නිකම්ම දැනගන්නව නෙමෙයි. මේ පජානාති. මේ ජානාතිත් නෙමෙයි. මේක පජානාති. මේ පජානාති කියන්නේ අපි අහලා තියෙන වචනයක් ප්‍රජනනය කියලා. මේ ප්‍රජනනය කියනවා කියන්නේ නැවත උපද්දවනවා. ඒතර කොහොමද මේ පජානාති වෙන්නේ? අන්න මේ සුඛ වේදනාව දැනගත්ත සුඛ වේදනාව හමුවේ අවිද්‍යා පත්‍ය සංඛාර කරොත් භව නිර්මාණය වෙනවා, සසර හැදෙනවා, ජාතියක් විදියට මතුවත් සුඛයක් නිර්මාණය කරන්නට අදාළ ජාතියක් නිර්මාණය වෙනවා. එහි ජරා ධර්ම තියෙනවා, මරණ ධර්ම තියෙනවා සංකතයක් විදියට. දැන් ඊළඟට මේ කතන්දරේ පොදුවේ විග්‍රහ කරනවා. ඔන්න පොදුවේ විග්‍රහ කරන විදිහ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා. එතකොට මෙතන සුඛ දුක්ඛ සහ අදුක්ඛම සුඛ මේ තුන පොදුවේ තමයි කතා කරන්නේ. මොකද්ද පොදුවේ? සාමිස කියලා ඒ වගේම නිරාමිස කියලා. කොහොම පොදුවේ කතා කරනවා. මේ පොදුවේ කතා කරන එක තවදුරටත් සාමිස නිරාමිස වලට කඩලා වෙන් කරන එක තමයි ඊළඟට පෙන්වන්නේ. දැන් මෙතන ඔබට බොහොම පැහැදිලි පජානාති කියන තැනින් මේ වේදනාවන් සමුදය වෙන ආකාරය විග්‍රහ කරනවා. කොහොමද මේකට හේතුවක් හදාගන්නේ? අවිද්‍යාවක් ගොඩනගා ගන්න. අර වැරදි දැක්මක් යොදා ගන්න. මොනවා හමුවේද? සුඛ වේදනාව හමුවේ වැරදි දැක්මක් හදා ගන්නවා. නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. දුක්ඛ වේදනාව හමුවේ වැරදි දැක්මක් හදා ගන්නවා. නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. අදුක්ඛම අසුඛ වේදනාව හමුවේ
අවිද්‍යාවක් හදාගන්නවා නිච්චයි සුඛයි අත්තයි සුභයි කියන. ඒතර අපි බලමු ඊළඟට කොහොමද ඒක තවදුරටත් විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඔන්න පෙන්නනවා. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමිසං වා අනිත් පැත්තට පෙන්නනවා. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. ඔන්න පළවෙනි කොටසේදී සුඛ වේදනාවේ සාමිස නිරාමිස පෙන්වුවා. ඊළඟට බලන්න සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. ඊළඟට පෙන්වනවා නිරාමිසං වා දුක්ඛං වේදනං. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. ඊළඟට නැවතත් පෙන්වනවා සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. අවසානයේ පෙන්වනවා නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. දැන් ඔබට පැහැදිලි මෙතන එක පැත්තකින් පෙන්නනවා සාමිස අනික් පැත්තෙන් පෙන්නනවා නිරාමිස. කොයි විදිහටද පෙන්නුවේ? සුඛ විදිහට, දුක්ඛ විදිහට, අදුක්ඛම සුඛ විදිහට. පොදුවේමම ලිව්වේ මේක නිරාමිස සාමිස විදිහට පෙන්වනවා. එතකොට මෙන්න මේකෙදි කොහොමද පජානාති වෙන්නේ කියන කොටස තමයි ඊළඟට විග්‍රහ කරන්නේ. ඊළඟට පෙන්නනවා කොහොමද මේ පජානාති වෙච්ච එක. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඔන්න වේදනානුපස්සනා කරනවා කොහොමද? අනිච්චසේ, දුක්ඛසේ, අනාත්තසේ, අසුභසේ අනුපස්සනා කරලා වාසය කරනවා. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. බහිද්ධ වේදනාත් අනිච්චසේ, දුක්ඛසේ, අනාත්තසේ, අසුභසේ වාසය කරනවා. අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒකේ අනිච්චසේ, දුක්ඛසේ, අනාත්තසේ, අසුභසේ විහරණය කරනවා, වාසය කරනවා. අවසානයේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා මෙන්න උදේවැය ආකාරයෙන් විහරණය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා කියන තැන සමස්තය ගැබ්බෙලා කතා කරනවා. මේ හැම තැනම කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්තසේ විහරණය කරනවා, වාසය කරනවා කියලා. ඉතින් මෙතන මට පෙන්වන්නට ඕන උනේ අපි අර මුලින් කතා කරපු සාමිස නිරාමිස කියන ඒ වේදනා විග්‍රහයක් අපි ගියා 31 තලයටම අදාළව. ඒ කොටස තනිව කැටි කළා සතර සතිපට්ඨානේ නිर्देशයක් විදිහට ඔය විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ඒකේ තව නිर्देशේ තවදුරටත් විග්‍රහ කරපු තැනක් තමයි අපි උත්සාහ කරේ 31 තලයට අදාළව මොනවද මේ සාමිස සැප? මොනවද මේ නිරාමිස සැප? මොනවද මේ සාමිස දුක? මොනවද මේ නිරාමිස දුක? මොනවද මේ සාමිස උපේක්ෂා? මොනවද මේ නිරාමිස උපේක්ෂා කියන කාරණාව තමයි අපි විග්‍රහ කරන්න උත්සාහ කරේ. ඒක ඔස්සේ ඔබට බොහොම පැහැදිලි මේව පජානාති කරගන්නව අවිද්‍යා අදහසකුත් එක්ක. ඒ වගේම කොහොමද ඒක සමුදය වය ධම්මානුපස්සීවා විදියට උදේවැය ආකාරයෙන් දැකමින් කොහොමද මේක නිරෝධය කරා ගෙනියන්නේ කියන කාරණේ තමයි මේ සතර සතිපට්ඨානයට අනුව වේදනානුපස්සනාව විග්‍රහ කරන්නේ. එහෙනම් ඔබට බොහොම පැහැදිලි සමස්ත වේදනාව පිළිබඳව 6 ආකාරයකින් අරගෙන
තථාගතයන්න් වහන්සේ සතර සතිපට්ඨානේ ඒකායන අයම්බික්කවේ මග්ගේ විදිහට ඒකායන මාර්ගයේ විදිහට එහි අනිච්ච දුක්ඛ අනාත්ත අසුබ ලෙස අනුපස්සනා කරන්නට අපිට වදාarලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙන්නට ඕන මේ වේදනාව කියන්නේ මොකක්ද? වේදනාවට හේතුව කවරේද කියන එක දැනගෙන වේදනාව නිරෝධය කරන්නේ කොහොමද? වේදනා නිරෝධ කරන මාර්ගය මොකක්ද කියන ආකාරයේ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාවට අදාළව අපි විග්‍රහ කරගන්නට ඕන. එතකොට මෙන්න මේක තුළ කොහොමද වේදනාව ආර්ය දුකක් වෙන්නේ? කොහොමද වේදනාව ආර්ය දුකට හේතුවක් වෙන්නේ? ඒ කියන්නේ වේදනාවෙන් කොහොමද ආර්ය දුකට හේතුවක් හදාගන්නේ? වේදනාව කොහොමද නිරෝධය කරගන්නේ? වේදනාව කොහොමද ආර්ය දුක නිරෝධ කරන මාර්ගය අපි සාක්ෂාත් කරගෙන වැඩපිළිවෙලට ගමන් කරන්න කියන කාරණාව අපිට මනාවට තේරුම් ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ සමස්ත කතිකාවත තුළ විස්තර කරන්නට අවශ්‍ය වුණේ අපි මේ කතා කරපු කාරණේම සතර සතිපට්ඨානයේ තුල වේදනානුපස්සනාවෙත් ගැබ් වී තියෙනවා කියන කාරණේ පෙන්වන්නට තමයි. එතකොට ඔබට බොහොම පැහැදිලි ඇයි අපි අර තරම් ප්‍රවේශයක් අරගෙන සාමිස සැපදුක උපේක්ෂාත් චූල වේදාල සූත්‍රය අරන් නිරාමිස සැපදුක උපේක්ෂාත් ඒ තරම් ගැඹුරට විග්‍රහ කරේ ඇයි කියන කාරණාව ඔබට මේ වේදනානුපස්සනාව දකිද්දී තේරුම් බේරුම් කරගන්නට පුළුවන් කියන එක තමයි අපේ අදහස වෙන්නේ. එහෙනම් ඒ සඳහා ඔබට ප්‍රඥාව දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසට මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.